හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තියාගෙන ඉන්න ඉරියව්ව ඍජුව තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන කියලා මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ ලෝකයේ පවතින්නේ තාම කලාතුරකින්. ඒ වගේම ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකයේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත උතුම්සේ සද්ධර්මය මේ මිහි පිට පවතින අවධියකදී අපි මනුස්ස ජීවිතයක් ලබලා උතුම් කල්්‍යාන මිත්‍ර ඇසළ තුළින්නේ ධර්මය සවනය කරලා තේරුම් අරගෙන ඊට අනුකෝලව අපිට කටයුතු කරන්නට භාග්‍ය වාසනා උදාවලා තිබෙනවා. අප ජීවිතවලට ලැබුණු මේ උතුම් පරම දුල්ල බවස්ථාව මේ උතුම් ප්‍රතිලාබේ අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන්කමක් නෑ. හේතුව තමයි ජීවිතය හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාගතියන පිළිබිඳ වගේ. තනාගතයන පිළිමිඩ ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙනවා. ඉතාමත්ම ඉක්මනින් බිමට පතිත වෙනවා. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතේ හරි මේ ජීවිතය මරණයට පත්වෙනවා. කිසි හයියා කත්තියක් ජීවිතය තුළ නැහැ. එවගේම ජීවිතය කඳුමුදුනින් ගලන ගංගාවක් වගේ. කඳුමුදනකින් ගලන ගංගාවක් හැම මොහොතේම පහලට මයි ගලන්නේ. නතර වෙන්නේ නැහැ කිසි මොහොතා. ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳල අපේ ජීවිතය මරණය කරාතුවයි මේ ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් එය නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණ තැනකට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම මේ රාත්‍රයක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය පියමන් නගන්නේ මරණයටයි. එවගේම ජීවිතය දී ඇඳි ඉරක් වගේ. දියක ඇඳ ඉර වහාම මැකෙනවා. මේකෙන ඉර කවදාක්වත් දකිින්ට ලැබෙන්නේ. ජීවිතයත් යම් මොහොතක මරණය මැකී යනවා. ඒ මරණය මැකෙන ජීවිතය අය කවදාක්වත් දකිින්ට ලැබෙන්නේ. මේ විදියට ගත්තහම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණයටම ගලාගෙන යන හැම මොහොතේම මරණයට පීමන් නගන කොහෙත් මොහොතේ හෝ මරණයන්නේ ජීවිතය මැකිලා යනවා. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඔය කණබන ආහාරපාන බැරිවෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්ඩ පුළුවන්. යන එනකොට පය හැපිල නිස්ල වැටුණොත් මැරෙන්ඩ පුළුවන්. සතෙක් සර්පය දෂ්ටකරොත් මැරෙන්ඩ පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලත් මැරෙන්ඩ පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපිල මැරෙන්ඩ පුළුවන්. බාහිරව පරිහරණය කරනුවේ දේවල් නිසා බාහිර වත්තුන් නිසා බාහිර පුද්ගලයන් නිසා ඒ වගේම නොයෙක් ඇතිවෙන විපත්ති කරදර නිසා ජීවිතය මරණයට පත්වීමට පුළුවන්. ඒ නිසා ජීවිතය හරිතාව කාලිකයි මරණය අපිටේ කාන්තෙම සිද්ධ වෙනවා. එම නිසා මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දිනකීපය සතිකීපය වෙන්නක් පුළුවන්. අවසාන දවස වෙන්නටත් පුළුවන්. එනිසා
ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙන නිසා අපේ මනස බාහිර අරමුණුවලට යන්න නොදී මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යස්සකස්සචි විග්ගවේ විකුණෝ පංචචේතෝ කීලං අපහිනා පංචචේතසෝ විනිබන්ධා අසමුච්චින්නා සෝවත ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝල්ලින් වේකුල්ලං ආපජ්ජිස්සදීති නේතන්ඨානං විජ්ජතිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් අපි දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද වර්ගයට අයිති චේතෝ කීල සූත්‍ර දේශනාව. චේතෝ කීල කියලා කියන්නේ හිතේ ඇනිලා තියෙන උල්, එහෙම නැත්නම් කණු කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවදීදී විසුණු වහන්සේලා අමතලා තමයි මේ දේශනාව කරන්නේ. යම්කිසි විශ්වකගේ චිත්තසංතාන තුළ මේ හිතේ ඇනිලා තියෙන කණු උල් ගැලවිලා නැත්තම් ප්‍රහීන කරන්නේ නැතුව හිතේ බැඳිලා තියෙන බන්ධන සිඳින්නේ නැතුව මේ ශාසනයේ දියුණුවකට මහත් භාවයකට විපුලත්වයකට පත් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. නේතන්ඨාන විජ්ජතික වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ ඥානිය තමයි ඨාන ඥානි. වෙන නොවන පිළිබඳ උන්වහන්සේට අවබෝධයක් තිබිලා තියෙන එක උන්වහන්සේගේ තියෙන ඥානයක්. උන්වහන්සේට දෙයක් වෙනවා නම් වෙනවා කියන්න පුළුවන්, නොයනවා නම් නොයනවා කියන්නත් පුළුවන්. එහෙනම් මේ උල් පහ යම් කිසික හිතක තියාගෙන මේ බන්ධන හිතේ තියාගෙන ශාසනයේ දියුණු වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කරන්න වෙන්නේ නැති දෙයක්. එහෙනම් ශාසනයේ දියුණුවක් කරා යන්න නම් මේ හිතේ තියෙන උල් පහ ගැලවෙන්න ඕනේ, බන්ධන පහ සිඳින්න ඕනේ. එතකොට තමයි ශාසනයේ මහත් භාවයකට විපුලත්වයකට පත් වෙන්නේ. එතකොට හිතේ තියෙන බන්ධන පහ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති නොවීම, ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඒ වගේම ශිෂ්‍යාව කෙරෙහි සහ තමන් හා එකට ජීවත් වෙන අය කෙරෙහි එක වෛරය, තරහ, වමනාකම සහ ආඝාත චිත්තයන් පැවැත්වීම, මේක තමයි හිතේ තියෙන උල් පහ කියනවා. කණු පහ. මේ කණු පහ සිඳින්නේ නැතුව ශාසනයේ දියුණුවක් කරා යන්න. එයාගේ හිත නම්‍යශීලී කරගන්න බෑ. කෙලෙස් තවන්න, ඒ වගේම දිගට මේ ධර්මය මාර්ගය ගමන් කරන්න, පිළිවෙලකට මේ ධර්ම මාර්ගය දියුණු කරන්න, වදම් වීර්යය වඩන්න හිත නම්‍යශීලී වෙන්නේ නැහැ කියනවා. එයා හිත කණුවක් වගේ. ඒ නිසා ශාසන ප්‍රතිපදාවට හිත නම්‍යශීලී කරගන්න බෑ. ඒ වගේම තමයි කය පිළිබඳව, කාමය පිළිබඳව, ඒ වගේම රූපය පිළිබඳව තියෙන රාගය ආශාව ප්‍රහීන කරගන්න නැතුව, ඒ වගේම කැමතිතා ආහාර පාන අනුභව කරලා නින්දටම හිත බර කරගෙන ජීවිතය බර කරගෙන කටයුතු කිරීම, ඒ වගේම දිව්‍ය නිකාය ප්‍රාර්ථනා කරලා බ්‍රහ්මචර්යාව හැසිරීම, මේවා හිතේ ඇතිවෙන බන්ධන කියනවා. ඒ බන්ධන සිඳින්නේ නැතුව ඒත් ශාසනයේ දියුණුවක් කරා යන්නට බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ අකණ්ඩව පිළිවෙලකට කෙනෙක් ගමන් කරන්න නම් මේ හිතේ තියෙන උල් පහ ගැලවෙන්න ඕනේ.
ඉතින් උල හැටියට දේශනා කරන මේ විචිකිච්ඡාව තමයි ප්‍රධාන කාරණය හැටියට පෙන්වන්නේ. එතකොට මේ විචිකිච්ඡාව කියන දේ හිතේ තියෙනවා නම් නිතරම දෙයක් අඛණ්ඩව කරගෙන යන්න බෑ කියන විචිකිච්ඡාව කියන දිදාපත කියන මාර්ග දෙකක් වගේ කියන. දැන් අපි නිතරම කොහේ හරි ගිහිල්ලා මාර්ග දෙකක් තියෙන තැනකට ගියොත් මොකද වෙන්නේ? එතනින් එහාට අපි ලොකු කුතුහලයකට පත් වෙනවා කොයි මාවතද තෝරගන්නේ කියලා. එතකොට අපිට එක මාවතක් තියෙනවා නම් එක පාරක් තියෙනවා නම් අපිට ආයේ ඊගෙන හිතන්න දෙයක් නැහැ. එතකොට මේ විචිකිච්ඡාවත් ඒ වගේ තමයි මොකක්ද කරන්නේ කොහොමද කරන්නේ කොයි ක්‍රමයේද කරන්නේ කියන අපිට සැකේ. එතකොට අපි හිත අර අඛණ්ඩව දෙයක් කරගෙන යන්න නම් සීදී කරගන්න හරි අමාරුයි. මොකද කාලයක් කරගෙන යනකොට කවුරු හරි කියනවා ඕම නෙවෙයි ඕක කරන්න. එතකොට මොකද වෙන්නේ? ආය අපි යන්නට මාවත්තන් දෙකට ගිහිල්ලා හිර වුණා වගේ. කොයි පාරද ගන්න කියලා දැන් හරි සැකයි. ඊට පස්සේ ඉතින් ආය නතර වෙන්න වෙනවා. පාර හොයාගන්න. හරි පාර තෝරගන්න. ඉතින් ඒ වගේ මේ විචිකිච්ඡාව කියන දේ අපි හිත තුළ තියෙන තාක්කල් අපිට ධර්මයේ යන්න බෑ. ඒතර විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරේ අන්න අපි සද්ධාවට පැමිණීම. උන්වහන්සේගේ ගුණ පිළිබඳව අවබෝධයෙන් අපි සරණ යාම තුළ අපිට පුළුවන් මේ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපැහැදුනොත් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේගේ ගුණ දැකලා පැහැදුනොත් අපිට මේ ධර්ම මාර්ගයන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්ම මාර්ගයන් හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ලෝකේ හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට මේ ශාසනය පිළිවෙත් පුරන්න අඛණ්ඩවම හැකියාව තියෙනවා. මෙන්න මේ හිතේ තියෙන විචිකිච්ඡාව නැමැති අන්න කණුව ගලවලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ නැත්නම් උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි ලොකු පැහැදීමකට පත් වෙන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ සැක කරනවා කියන්නේ උන්වහන්සේගේ අවබෝධයත් එක්ක සැක කරනවා කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණාද නැද්ද කියලා ගෝවායට සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන නිසක භාවයක් තියෙනවා. ස්ථිරත්වයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණායි කියලා. ඉතින් ඒ පිළිබඳව ස්ථිරත්වයක් තියෙන හැබැයි තියෙන මොකක්ද විචිකිච්ඡාවසකේ තියෙන මොකක්ද අවබෝධයත් එක්ක. දැන් සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පහළ වුණායි කියලා පිළිගන්න එක නෙවෙයි. මොකද උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීම. මේක අපි කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අපි නිසකම වෙන්න ඕනේ උන්වහන්සේගේ අවබෝධය සම්බන්ධව. ඒතර අවබෝධය පිළිබඳව අපිට සැකයක් නැත්තම් අන්න උන්වහන්සේ කියන දෙයක් අකන්නව දිගට කරගෙන යන්න පුළුවන්. හරි පාරේ දිගටම යන්න පුළුවන්. පාර කොයි විදිහකවත් වරදෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ අවබෝධයෙන් මේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. අපි බුදුගුණ කතා කරනකොට ඒ උන්වහන්සේගේ බුදුගුණ සම්බන්ධ කරගත්තාම ඒවා පිළිබඳව අපි හරි අවබෝධයකට පත් වුණාම අපිට ධර්මයේ යන්න මාර්ගය යනකොට සැකේ උපදින්න කිසි හේතුවක් නැහැ. ධර්මයේ කෙරෙත් එහෙමයි, සංඝයා කෙරෙත් එහෙමයි. ඒ වගේම තමයි ශිෂ්‍යාව කෙරෙහි අපි අන්න පැහැදීම තියෙන්න ඕනේ. ඒතර ශිෂ්‍යාව කෙරෙහි පැහැදීම තියෙනවා නම් එතකොට අපිට මේ ධර්ම මාර්ගය අඛණ්ඩවම යන්න පුළුවන්. හිත ඒකට නම්‍යශීලී කරගන්න පුළුවන්. ඒ නෙමනු හිත අනිත් පැත්තට කාටවත් ගන්න බෑ. සැකේ තිබුණොත් මොකද වෙන්නේ? හිත කණුවක් වගේ යථාර්ථයේ සත්‍යයට නම්ම ගන්න හරි අමාරුයි. මොකද අපේ හිත ගත්තාම හරිම උදාසීනයි, කම්මැලි, ඒවත් එක මේ මනසට මොනවා හරි කරන්න ගියොත් ලේසිකම ඕනේ, ඉක්මන් ක්‍රම ඕනේ, ඉක්මනට කරන්න ඕනේ. ඉතින් ඒ ගති තියෙනවා. ඉතින් ඒවත් එක්ක මොකද වෙන්නේ? නම්‍යශීලී වෙන්නේ ඒ දේශීය කියන ක්‍රම වලට, ගොඩාක් දේවල් අතහැරලා කියන ක්‍රම වලට, කෙටි ක්‍රම වලට ඒවට තමයි හිත ගොඩාක් කැමති. ඉතින් සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අපිට යම් ක්‍රමවේදයක් පෙන්වනවා නම් ඒ පිළිබඳවත් අපි හොඳ දැනුමක් තියෙන. ඒක තමයි මේ ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. ඒකට සීලේ සම්බන්ධව අපිට හොඳ දැක්මක් තියෙන්න ඕනේ. සමාධිය සම්බන්ධවත් එහෙමයි, ප්‍රඥාව සම්බන්ධවත් එහෙමයි. ඒතර සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂාව කියන දේ අපි දකින්න ඕනේ. නිවන් දකින්න නම් ත්‍රිවිධ ශික්ෂාවම පූර්ණේ කරන්නම ඕනේ. මේකට තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. ශාසනය කියන්නේ ඒක ත්‍රිවිධ ශාසන සීල, සමාධි, ප්‍රඥා හැටියට පෙන්නනවා. ඒ නිසා ඒතර සීලය පිළිබඳව අපි පැහැදුනොත් අර සීලය මුල් කරගෙන කිසිම සැකයක්, සාංකාවක්, විචිකිච්ඡාවක් වෙන්නේ නැහැ. සමාධිය කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධයෙන් අපි පැහැදුනොත් ස්ථිර අවබෝධයක් ඇති කරගත්තොත්
අන්න අපිට සමාධි මුල් කරගෙන සැක සංකා පහළ වෙන්නේ සමාධිය ඕන නැද්ද කොහොමද සමාධිය වඩන්න සමාධිය ගැන මොන වගේ දෙයක්ද ඉතින් එහෙම වෙන්නේ නැහැ සමාධි හරියට අපි කරුණු දැනගෙන සමාධිය කියන්නේ මොකක්ද කියලා අපේ ස්ථීර අදහසක් හිත තුළ ඇති වුණොත් ඒකයි ඒ ස්ථීර පැහැදීමක් ස්ථීර පිළිගැනීමක් තියෙන්න ඕන එහෙම නොවුනොත් තමයි අර විචිකිච්ඡාවට ඉඩ සැලසෙන්නේ එතකොට ඒවගේම තමයි මේ ප්‍රඥාව කියනදේ ප්‍රඥාව පිළිබඳවත් අපට හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන්න්න ඕන එක ප්‍රඥාව කියන්නෙත් නිවන් දකින්න තියෙන ඒ කායන මාර්ගයක් බවට පත්වෙනවා ප්‍රඥාව නැතිනම් අපට ධර්ම මාර්ගය යන්න හැකියාවක් නෑ ඉතිේ නිසා ප්‍රඥාව සම්බන්ධවත් සාාවකයා ගොඩා පහදින් ඕනේ ඒවගේම ප්‍රඥාව පිළිබඳු ස්තීර අදහස් සත්තිය නොනි අධිමුච්චති කියන් ස්තීර අදහස නාදි මුච්චති කියන්න ස්තීර අදහසක් නැහැ ස්ථා ස්තීර අදහසක් නැතුවුණු හැම වෙලේ මොකදන්නේ අර පාරවල් දෙකට නිතරම ගමන් කරන ප්‍රඥාව කියන මොකක්ද අවබෝධය කියන මොකක්ද හැමවෙලේම තේරෙන්නේ එහෙම උනහම පුළුවන්කමක් නෑ එනිසා මේ ප්‍රඥාව කියන වචනේ නුවන කියන මේවා වචන අර්ථ වශයෙන්ම අපි අවබෝධ කරගෙන දැනගෙන තින තුර තමයි අප අර පැහැදීම ස්තීර වෙලා තෙතර කාටන ප්‍රඥාව කියන එකත් එක් අපිව මුලා කරන්න අතරමන් කරන්න හැකියාවක් නෑ ඒකයි එදර ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ තෙවරන්නේ පජානාතිකෝ භික්කවේ තස්මා පඥවාත උච්චති මේ ප්‍රඥාවන්තයි කියල කැනමකක්ද පජානාති දැනග අවබෝධ කරගත්තා කියනක තුළ මනවාද අවබෝධ කරගන්න ඉඩන් දුක්කන්ති පජා මේක තමයි දුක කියලා අවබෝධ කරගන්න අයන් දුක්ක සමුදය මේ තමයි දුක හටගන්න හේතුව අවබෝධ කරගන්න අයන් දුක්ක නිරෝධ මෙන්න මෙහෙමයි මේ දුක නිරුද්ධ වෙන්නේ ඒක පිළිබඳ අවබෝධයක් තියෙන්නුන් අයන් දුක්ක නිරෝධගම් නී පටිපට මේක තමයි දුක් නැති කරන ප්‍රතිපදාව කියලා අන්න අවබෝධයක් තියෙන්නවා එතු මේ ප්‍රඥාව කියනකොටම අපිට සිහට නැගෙන්න්නම ගත්ත අවබෝධ කරගන්නවා මොකද අවබෝධ කරගන්නේ දුක අවබෝධ කරගන්නවා දුකේ හට ගැනීම අවබෝධ කරගන්න දුක්ක නිරෝධය අවබෝධ කරගන්න දුක්ක නිරෝධගාමිනි ප්‍රතිපදාව අවබෝධ කරගන්න එතර මේ ප්‍රඥාව අපේ හිතේ තියෙනවන අපේ හිත මේ හිත ගත්තම ආලෝකම ප්‍රඥාවකැන ආලෝකය වගේ නත්ති පඥ්ඥා සම අභාගම මේ ප්‍රඥාවට සහ සමාන තවත් ආලෝකය මේ ලෝකේ නැහැ කියනවා ප්‍රඥාවතම මේ ලෝකෙද ආලෝකමත් තැන් ඒ ප්‍රඥාව තමයි ආලෝකමත් තැනේ ප්‍රඥාවට පේනවා හැම දේකම ස්වභාවයන් දකින්න පුළුවන් ඒ නිසා මේ ලෝක ආලෝකමත් තැන තමයි ප්‍රඥාව එතර ප්‍රඥාවට විරුද්ධ ධර්මයම ගත්ද ප්‍රඥාවට විරුද්ධ ධර්මය තමයි අවිද්‍යාව ඒක ප්‍රඥාට විරුද්ධ ධර්මය තමයි අවිද්‍යාව එතට අවිද්‍යාව තියනතා කල්මද වෙන්නේ ආයායුක් මේ භවය සකස්වී අපිට මේ පුනර් භවය සකස් කරලා දෙනවා එක අවිද්‍යාපච්චා සංකාරා කියලකැන් එතට හැම අකුසලයක් එක්කම ක්‍රියාත්මක වන්න ස්වභාවිතමම ගත්ද අවිද්‍යාව අවිද්‍යා පුප්පංගමා භික්කවේ අකුසලානන් දම්මානන් සමාපත්තිය මේ අකුසලයන් තුළ මිනිස්සු වැදිලා නැතම් අකුසලයන් තුළම ජීවත්වෙන්න මුල්ලික වෙන්නම කක්ද මේ අවිද්‍යාව කියන එක එතට මේ මිනිස්සු මේ ලෝකේ දුක උපද්දුවන නැත්තම් තමන්ට අයහා ප්‍රධානර්ථය පිණිස යං අකුසලයක් සිද්ධ කරන වනන් ඒ කරන්නේ අවිද්‍යාව මුල් කරගෙන නැතන් කරුවලේ ඉඳගෙන එලිය තිබනනම් කවුරුත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ එතර මුළු ජීවිතේම ලෝක සත්වය ජීවත් වෙන්නේ අවිද්‍යාව නැමති ගණ අන්දකාරය තුළ එතොට අර ප්‍රඥාවට සහ සමාන ආලෝකයන්නේ වගේ අනි පැත්තෙන් ගත්තුත්ම ගද අවිද්‍යාවට හා සමාන කරුවලකුත් මේ ලෝකෙ නැහැ එතොට අපි මේ ප්‍රඥාව දියුණු කරන්නේ තොට මොක මොන අර්ථය කරද අවිද්‍යාව දුරු කරන්න ඒකයි එත ප්‍රඥාව දියුණු කරන ක්‍රමය තමයි අපි විපස්සනා භාවනාව කියන්න විපස්සනා භාවනාව තුළ තමයි ප්‍රඥාව දියුණු කරන්න එතර ප්‍රඥාව දියුණු කරන්නටම අපි විපස්සනා කරන්නේ එතොට දැන් අපේ මනස කරුවල එනිසා අපට පේන්නේ නැහැ එනිසා තමයි අපි දේවල් වල යථා සභාව බලන්න තමයි අන්න මේ ප්‍රඥාව නැමති ආලෝක ඊට පස්සේ පහළ වෙන්න පටන්ගත එතොට දේවල් වල ඇත්ත අපට පේන්න පටන් ගන්නවා දැන් අපිට ඇත්ත පේන්නේ නැහැ අපිට මේ වෙනස් වෙන දේවල් සැප වගේ පේනවා දුක උපත්වන දේවල් වෙනස් වෙන දේවල් නිත්‍ය වගේ පේනවා දුක උපත්වන දේවල් සැප වගේ පේනවා අයිති නැති දේවල් මමිය මාගේ මට අයිති කියන පේනවා එතුර ප්‍රඥාව පහළුණොත් අන්න
හැම දෙයකම තියෙන ඇත්ත පේනවා වෙනස් වෙන දේවල් වෙනස් වෙන හැටිටම පේනවා දුක දුක හැටිටම පේනවා ආයිති නැති දේවල් අයිති නැති කියලා අපිට තේරුම් ගන්න නැතන් දැක ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒ නිසා මේ ප්‍රඥාව කියන එක එතකොට ආලෝකය වගේ දේශනා කරන තු ආලෝකය තියෙන තැන පේනවා වගේ ප්‍රඥාවන්ත හිතර මේ ලෝකයේ හැම දෙයක්ම පේන පටන් ගන්න දැ රහත්වෙනවා කියන්න මොකක්ද වෙන්නේ රහත්වනවා කැන මේ ප්‍රඥාව නැමැති ආලෝකය පහළ වෙනවා ඒකයි බුදුරජාණන් වන්සේ ධම්ම චක්කය පවා කියන්න චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ඊළඟට ආලෝක උදපාදය කියලා කැන එකයි ඥානය පහල වුණා විද්‍යාව පහලුණ ආලෝකයේ පහලුණා ප්‍රඥා පහල වුණා එතට ඒ පහළුනාට පස්ස උන්හන්සේලාගේ හිතායි හොදාපත් කරුවලට පත්වෙන්නේ නෑ එතරේ ප්‍රඥා වඩන්න ලබාගන්න උන්හන්සේලා කරන්න මොනෝද විපර්ශනාව තමයි කරන්නේ විපර්ශනා භාවනාව තුළ තමයි ප්‍රඥාව කියනදේ දියුණු කරගන්න හැකියාව තියෙන්නේ එතන කෙනෙකුගේ හිතේ ප්‍රඥාව කියන දේ සකස් වෙනවා එයාට අවබෝධ කරගන්න පුළන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳයාට අවබෝධ ඥානයට හිත පත්වෙනවා තමයි ප්‍රඥාව පහල වෙනවා කියන්නේ තර මේවා ලෞකික ලෝකුත්‍ර වසයෙන් දෙන ලෞකික වසයෙන් යම්යන් දේවල් වටහා ගැනීමත් අපි ප්‍රඥාහට කතා කරන නම් ප්‍රඥාවේ ලෝකෝත්තර තත්වය කතා කරොත් ප්‍රඥාව ලෝකෝත්තර තත්වම ගත චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධක් ඥානය එතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොහොත් තම අපි නිරන්තරම මේ විචිකිච්ඡාව කියන දේට පත්වෙන්නේ ඒකයි දැ මේ සංසාරය තුරාවටම අපේ ජිත සන්තාන තුළ තියෙන දෙයක්ම විචිකිච්ඡාව කියනක එතට එක නීවරණයක් හැටිට පෙන්න්නන්නේ වනිතරන සැක සංකාවෙන් යුත්ත අපට දේවල් නිශ්ෂය කරගන්න පුළුවන්කමක් නෑ පුතුහලය කියන එක මනසේ බුදු විදියට තියෙන ඒනි සමතමයි ලෝකයාට අපිව අතරමං කරන්න මංමුලා කරන්න ග්‍රහණය කරගන්න නොේ දේවල් කරන්න පුළ මේ විචිකිච්චාව අපිහන්තරෙකුව තියෙනතා කල් අපිය සම්පූර්ණ මිනිසු ඕන ඕන විදිහට අපිය නටවන්න මොකක් හිතද විචිකිච්චාව නිසා දැන් සෝතා පන්නනකොටම දෙන්න විචිකිච්චාව නැති නිසා එක කෙනාට ඕන ඕන විදියට හසුරුවන්න බැහැ එතට ඒ ඇතිල කියන අපරපච්චේ ඥානය කියල සෝතාපන්න හම තියෙනවා අපරපච්චේ ඥානකෙන පරප්‍රත්තියන්තම අපි ජීවත්තෙන් අපි දැන් නිතරම අනුන්ගේ පිහිටේ අනුන්ගේ යැපිලා අනුන් කියන විදියට තම අපි ජීවත්තේ අනුන් කියන පාරයන්නේ අනුන් කියන විදිරතා බලන්නේ ඒක තමයි අපි ස්වභාව අපිට නෑ ස්වෛරී ගතියක් ස්වෛරී ඥානය ස්වෛරී නුවනක් ස්වෛරව ජීවතර ගතයුතු අපේ නැහැ කවුරට අර්ග කරන්න යුගන් ඒක කරන මේක කරන්න ගම මේක කරනවා එහෙම අපි සංසාර දිගටම නියන්න පාර ප්‍රත්තිය යන්න ගත්තොත්තේ මනුන්ගේ අනුන් කියන විදිරතම අපි ගමන් කරන්න අපි උපදින්නේ කොයි පරිසරේ දේ පරිසරය තියෙන දේවල්තම අපි කරන්න පරිසරේ කරන්න කියපු දේවල්තමයි කරන්න පරිසරයෙන් අපිට නැතන් අපි ජීවත්වන සමාජය අපට යන්නක පාරතම අපි ගිය එතුට අපිට සොයරුව යන්නෙම හැකියාව නැහැ එතොට මේ ප්‍රඥාව ලැබුණහම තමයන්නේ හැකියාව තියෙනක සෝතාපන්නුවම් කැන්නේ මේ ප්‍රඥාව යම් ප්‍රමාණයකට පිහිට ගතිනේ නිසා තමයි ඒ අය අරාලෝක ලැබිචි කෙනෙක් වගේ එකෙක්ෙන පෙන්න්නන පෙන්න්න පාරවල යන්නේ නැහැ තමට පාර පේනවා ඒ නිසා තමයි ඒ පාර කරා යන්න පුළුවන්කම තියෙන එතරු මොන්නම දේකින්වත් ඒ අයිට මේ කුතුහලේ සැකේ කියනදේ උපදවන්න පුළුවන්කමක් නෑගරම ප්‍රඥාව නැමැති ආලෝක නිසාදැන් අපි දුකක් කටගත්තත් අපිෝ මිනිස්සුට නොඒ පිදිර මුලා කරල අතරමං කරලා විචිකිච්චාවට සැකයට ලක් කරන්න පුළුවන් අපිද දුක හටගත්තත් හරියටම නිශ්චිතව එන්න බැහැ ඇයිමට දුක හටගත්තේ කියල ඇයි අපි හිතර උලතින නැත කනු තියන නිසාතමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ යථාර්ථයට එන්න හරි අමාරු දැ උන්වහන්සේ පෙන්න්න මේ තන්නාව නිසා දුක හටගත්ත කියලා නමුත් අපේ සිත නම් ශීලි කරගන්න හරි අමාරුවේ තන්නාව නිසාදුක හටගත්ත ති අපේ හිත නැමෙන්න්නේම ගත්ද ඕ ග්‍රහය නිසා දුක් විඳිනවා නේද අන් සමාජය කියන හේතුවලටම අපේ හිත නැමෙන් ඒකයි උන්වහන්සේ කියපු දේට අපේ හිත නම්ම ශීලි කරගන්න බැයි අපේ හිත හරිකල් කොල්ල අපිට හරිට පේන්නේ දැන් සෝතාපන්නයට ඒ පස්නේ නැහැ ඒකයි සෝතාපන්නය වෙනත් ආගම් වෙන සාත්‍රුවරු පුතුවලේ ඇතිවෙන ඔය මංගල කාරණාව කිසි දෙයක් කරන්න හැ මොකද හේතුව එය හරියටම දන්නවා දුක හටගන්නේ කෙලෙස් නිසා නැතන් තන්නාව නිසා
ඒ නිසා තමයි අය එතකොට තණ්හාව ප්‍රහාණය කරන්න මහන්සි ගන්න වෙරෙන්න මේ වෙන වෙන දේවල් කරන්න යන්නේ නැහැ. එතකොට තණ්හාව නැතිවීම තුළ තමයි දුක නැතිවීම කියලා දන්නේ. ඒක දැන් නිබ්බාන කියන එකේ අය එතකොට හරියටම අවබෝධ කරගෙන තියෙනවා. අපි නිබ්බාන කිව්ව ගමන් මොකද වෙන්නේ? නිවන කියන්නේ තැනක් වගේ තමයි අපි හිතන්නේ. ඉතින් ඒ නිසා එතෙන් ගියාම මුකුත් නැහැ කිව්වහමත් බය වෙනවා නිවන් දකින්න. නේද? ඉතින් ඒ වගේ තියෙන්නේ. ඉතින් මොකද මේ ප්‍රඥාව හරියට නැති නිසා. දැන් සෝතාපන්න කෙනෙක් දන්නවා නිවන කියන්නේ මොකද්ද? තණ්හාව තොරවීමම තමයි නිබ්බාන කියන්නේ. ඇයි තණ්හාව තොරවීම නිවන කියලා කියන්නේ? ඉතින් තණ්හාවනේ දුක හතර දෙන්නේ. ඉතින් අපි කැමති මොකෙන්ද? දුකින් නිදහස් වෙන්න. ඉතින් දුකෙන් නිදහස් වෙන්න නම් තණ්හාවෙන් නිදහස් වෙන්න ඕනේ. ඒකයි. ඒතර තණ්හාව දුක හැදුවා නම් දුක නැති වෙන්න ඕනේ. ඒක හදපු දෙ නැතිවීම තුළ. ඉතින් ඒ නිසා තමයි දැන් නිවන තෝරනකොට පෙන්වන්නේ තස්සායේව තණ්හාය ඒ තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. එතකොට ඒ තස්සායේව තණ්හාය කියන්නේ ඒ තණ්හාවම අශේෂ කියන්නේ චුට්ටක්වත් ඉතිරි නැතුව විරාග කියන්නේ කලකිරෙනවා තණ්හාව. ඒ තණ්හාවට කලකිරෙන්නේ තණ්හාව නිසා තමයි දුක හටගන්නේ කියන අර දර්ශනය අපේ තුළ තියෙන. අපේ ප්‍රඥාවෙන් මෙති ආලෝකයට අවබෝධයක් තියෙන මොකද්ද? පජානාති කියන්නේ අවබෝධයෙන්. මොකද්ද අවබෝධය? දුක සකස් වෙන්නේ තණ්හාව නිසා. ඒතර තණ්හාවට ආස කරනවද? නෑ. ඒකයි තස්සායේව තණ්හාය අශේෂ කියන්නේ චුට්ටක්වත් නැතුව කලකිරෙනවා. අශේ විරාග ඒක නිරෝධෝ කියන්නේ මොකද? තණ්හාව හැම මොහොතෙම මොකද කරන්නේ? නැති කරලා දාන්න බලනවා. තණ්හාව හැම මොහොතෙම නැති කරලා විරාගනෝ ඡාගෝ තණ්හාව මොකද කරන්නේ? දීලා දානවා. දැන් අපි වැඩක් නැති දේවල් කරදරකාරී දේවල් මොකද කරන්නේ? හැම වෙලෙම දීලා දානවා. විසි කරලා දානවා. ඒකයි ඡාගෝ පටිනිස්සග්ග කියන්නේ මොකද්ද? වීසි කරලා දානවා. සමහර දේවල් මේව ගෙවල් පලාතකවත් ගියද පයි කියලා අපි වීසි කරලා දානවා. මොකද ඒ දේවල් නිසා තමයි ගෙවල් වලට ප්‍රශ්න කරදර නේද? ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් දැක්කම මිනිස්සු වීසි කරලා දානවා. මේවා ළමයිට හොඳ නැහැ කියලා සමහර දේවල් වීසි කරලා දානවා. ඒ වගේ තණ්හාව හැම මොහොතේම මොකද කරන්නේ? හිතට එන හැම මොහොතේම වීසි කරන්න බලනවා. මොකද ඒ තණ්හාව නිසානේ දුක් විඳින්නේ. ඒක ඒකට අර ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති හැම වෙලේම මිදෙන්න බලනවා. කාගෙන්ද? තණ්හාවෙන් අත් මිදෙන්න බලනවා. අපි මිදෙන්න බලන්නේ මොකද්ද? ඔව් නේද? ජීවිතේ එක බාහිරව තියෙන හේතුනේ අපිට පේන්නේ. අපි ගත්තොත් එහෙම කුජලියෝන්ගේ කරදර වුණා කුජලියන්ගෙන් ගැලවෙන්න බලනවා. නේද? තැන් වලින් කරදර නම් තැන් වලින් අත් මිදෙන්න බලනවා. ඉතින් අපි හිතන්නේ මෙතන හිටියොත් තමයි ප්‍රශ්නේ. මෙතනින් අයින් වුණ ගමන් අන්න පස්සේ නිසා අපි රැකියාවල් මාරු කරන්නේ අරවනවා කරන්නේ. ඒක අපි හිතන මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනින් මං ගැලවුණා නම් මං නිදහස්. ඒකයි. ඉතින් ඒ නිසා අපි බලනවා ඒ දේවල් වලින් මිදෙන්න. ඉතින් සංසාරයේ එහෙම හිතන මිදිච්ච දේවල් කෙරවරක් නැති වෙයි. හැබැයි තාමත් අපි දුකින් නිදහස් නෑ. එතකොට මුක්ති මිදෙන්න ඕනේ මොකෙන්ද? තණ්හාවෙන්. ඒක අනාලයෝ ආලය නොකර ඉන්න ඕනේ. කායිකද? තණ්හාවත් එක්ක. අපි ආලය කර කර ආවේ කායිකද? තණ්හාවත් එක්ක. එයා කියන දේ හැමදේම කරා. මොකද එයා තමයි අපේ ජීවිතේට සතුට සොම්නස ගෙනල්ලා දෙන කෙනා හැටියට තමයි අපි හැමදාම දැක්කේ. ඒ නිසා බැඳලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්යාගේ දෙවැන්න තමයි තණ්හාව කියනවා. කොහේ ගියත් මේ කැමැත්තත් එක්ක තමයි යන්නේ කියනවා. ඉතින් කැමැත්ත නැති නිරුද්ධ වුණාම තමයි දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා ආලය කිරීම මොකද කරන්නේ? ආන්න නැති කරනවා. ඒ නිසා යා පදිංචි වෙලා ඉන්න හැම තැනක්ම අයින් කරලා දානවා. මොකද ඒ තරමට මේ තණ්හාව දුක උපද්දවන හේතුව නිසා අනේ නිසා තමයි තණ්හාව කොහෙද ඉන්නේ හැම තැනකින්ම ගලවලා දාන්න අපි ඒකයි භාවනාවේ යෙදෙන්නේ. ඒ විදිහට හරියටම අවබෝධ කරගන්නට ඕනේ මේක තමයි දුක්ඛ නිරෝධය කියලා. එහෙනම් තණ්හා නිරෝධයම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එහෙම නැතුව මේ අරමුණු නිරුද්ධ වීම දැන් සලආයතන නිරෝධ කිව්වහම අපි හිතනවා එහෙනම් ඇහැ නිරුද්ධ වුණා නම් කන නිරුද්ධ වුණා නම් නාසය නිරුද්ධ වුණා නම් දිව නිරුද්ධ වුණා නම් කය නිරුද්ධ වුණා නම් හිත නිරුද්ධ වුණා නම් නිවන් දැක්කා කියලා හිතනවා නේද? එතකොට හැබැයි අපි අවබෝධ කරගන්න ඕනේ ඇහැ නිරුද්ධ කරනවා කියන්නේ මොකද්ද? ඇහැට තියෙන තණ්හාව නැති කරනවා නිරුද්ධ කරනවා. ඇහැට තියෙන තණ්හාවත් එක්ක ආලය කිරීම නැති කරනවා. දැන් ආලය කරනවා ඇහැත් එක්ක. එතකොට ඒ අනාලය කියන්නේ මොකද? ඇහැට තියෙන තණ්හාව තමයි අපි ආලය කරන්න යන්නේ නැති. එතකොට ඒ විදිහට මේ තණ්හාව නිරෝධයම තමයි නිබ්බාන කියලා කියන්නේ. ඒ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඥානයක් නුවණක් තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් කාටවත් අන්න
ඔයා දුක් විඳින්නේ මෙන්න මේ හේතුවකේ කියලා සැක සංකාව බුදවන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මේ තණ්හාව නැති කරන්න යන මාර්ගය කාටවත් වෙනස් කරන්න බැහැ. එතකොට තණ්හාව ඇති වෙන්නේ අපි දන්නවා දෙයක් ආදීනෝ බැලුවොත් ආසාවල් කැමැත්ත ඇති වෙන්නේ ආදීනෝ බැලුවොත්. ආස්වාද බැලුවොත් ආදීනෝ බැලුවොත්. ආදීනෝ බැලුවොත්. එතකොට අපි මේ ධර්ම මාර්ගය යනවා කියන්නේ එතකොට අපි මොකද කරන්නේ? දැන් තණ්හා පුරාණය කරනකොට මොකද කරන්න ඕනේ? හැම දෙයකම ආදීනෝ බලන්න ඕනේ. ආදීනෝ බැලීම තුළ තමයි කැමැත්ත කියන එක නිරුද්ධ වෙලා නැති වෙලා යන්නේ. එතකොට මේ විපස්සනා කරනවා කියලා අපිට කියනකොට අපි දන්නේ පස්සනා කියන්නේ මොකද්ද? බලනවා දකිනවා. මොනවද බලන්නේ හැම දෙයකම? ආදීනෝ බලනවා. ආන්න එක. ඒ ආදීනෝ බැලීම තමයි අපි කරන්නේ. එතකොට මේ මොකේද ආදීනෝ බලන්නේ? කැමැත්ත ඇති වෙලා තියෙන දේවල් සම්බන්ධ. කැමැත්ත ඇති වෙලා තියෙන්නේ මොකේදද? අන්න ඇහැට කැමැති, කනට කැමැති. නේද? අපි කැමැති මොකේද කියලා හුවොත් එහෙම නේද? අපි ඇහැට කැමැති, කනට කැමැති, නාසයට කැමැති, දිවට කැමැති. ඇයි කිව්වොත් රූප බලන්න කැමැති. ඒතර ගුණ කැමැති අහු වෙනවා. නේද? එතකොට මේ සියලු කැමැත්ත නිරුද්ධ කරන්නම ඕනි. එතකොට දෙයක්ට තියෙන කැමැත්ත නැති කරන්න නම් මොකද්ද බලන්න ඕනි? තව තව ආස්වාදය බලනවා ආදීනු බලනවා. ආදීනු බලන. ඒකයි අපි මේ ආදීනු බලන්නේ. රූපේ ආදීනු බලනවා. රූපය කියන්නේ අනිත්‍යයි, දුක්ඛයි, කඳුවත් තුවාලයක්, අනුසතු දෙයක් ඇදලා බින්දලා යනවා. වේදනාව ගත්තත් එහෙමයි. එතකොට මෙන්න මේ තණ්හාව පදිංචි වෙලා ඉන්නේ කොහෙද? තණ්හාව උපදිලා සකස් වෙන්නේ කොහෙද? නැත්නම් මොකේද අපි කැමති? ඒ කැමති හැම දෙයකම ආදීනව බලනවා. ඒ ආදීනව බැලීම තුළ මොකද වෙන්නේ? අන්න ඒ දේ අපිට අවබෝධ වෙනවා. ඒකයි. ඒ දේ අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීමත් එක්ක සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට තියෙන කැමැත්ත තමයි අයින් වෙලා යන්නේ. ඒකට තියෙන කැමැත්ත තමයි අයින් වෙලා යන්නේ. ඉතින් මේ විදිහට අර ප්‍රඥාවෙන් කළ යුතු කාර්යභාරය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ප්‍රඥාව තියෙන අභිඤ්ඤත්තම් පරිඤ්ඤත්තම් පහතබ්බං කියලා කියනවා. මේ ප්‍රඥාව තියෙන්නේ අවබෝධ කරගන්න, ප්‍රඥාව තියෙන්නේ ප්‍රහාණය කරන්න, ප්‍රඥාව තියෙන්නේ සාක්ෂාත් කරන්න, ප්‍රඥාව තියෙන්නේ මොකද? වඩන්න. භාවනාවකින් වඩන්නත් උපකාර කරන්නේ මොකද්ද? ප්‍රඥාව. ඒකනේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය පටන් ගන්නකොටත් පටන් ගන්න මොකෙන්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. එතකොට ඒකයි මේ මාර්ගය යන්නත් ප්‍රඥාව නැමැති ආලෝකය තියෙන්නම ඕනි. ආලෝකය ඇති කරගෙන තමයි අපි ඔය කරන ඔක්කොම ටික කරන්නේ. සිල් රකින්නේ යම් ආලෝකයක් ඇති කරගෙන. සමාධිය වඩන්නේ යම් ආලෝකයක් ඇති කරගෙන. හැමදේම කරන්න ආලෝකය තියෙන්න ඕනි. චූටි ලයිට් එකක් හරි දාගන්න ඕනි. ඊට පස්සේ තමයි කරන්නේ. හැබැයි ඒ දේ කරගත්තට පස්සේ මොකද වෙන්නේ? තව ආලෝකය ලබන්න ඒවම තමයි ඊට පස්සේ තවත් උපකාර වෙන්නේ. ඒකයි ඒ නිසා සීලය රකින්නත් ප්‍රඥාව යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව යම් ප්‍රමාණයට තිබ්බහම තමයි සීල රකින්නේ. සීල රකින්න මොකද වෙන්නේ? තව ප්‍රඥාව වඩන්න පරිසරය නිර්මාණය කර ගන්නවා. පරිසරය නිර්මාණය කර ගන්නවා. සමාධිය වඩන්නත් අනිවාර්යෙන් ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒකනේ නත්ති ඥානං අපඤ්ඤස්ස කියන්නේ ඒක ප්‍රඥාව නැත්තම් ඥාන කියනව කතා කරන්න බෑ. සමාධිය වඩන්න නම් ප්‍රඥාව තියෙන්නම ඕන. ඉතින් ඒ නිසා මේ අකුසල හැම ධර්මයකටම අර අවිද්‍යාව පූර්වාංග වෙනවා වගේ සෑම කුසලයකටම පූර්වාංග වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් ප්‍රඥාව තමයි පූර්වාංග වෙන්නේ. ඒක පූර්වාංග වුණාම තමයි අපිට හැමදේම කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ප්‍රඥාවේ මූලික අවස්ථාව තමයි අපි සම්මා දිට්ඨිය කියන්නේ. ඒතර සම්මා දිට්ඨිය නිකන් අරුණාලෝකය වගේ කියනවා. සූර්යාලෝකයට මෙහා තියෙන එක මොකද්ද? අරුණාලෝකය. අරුණාලෝකයේ සූර්යාලෝකයේ වෙනසක් තියෙනවා. ආලෝකයේ වෙනසක් තියෙනවා. අරුණාලෝකයට යාන්තම් දේවල් පේනවා. සූර්යාලෝකේ පහළ වුණාම හොඳටම පේනවා. අරුණාලෝකයට බොහොම සුළු ප්‍රමාණයක් පේන්නේ. ඉන්න බොහොම අවට පොඩ්ඩක් පේන්නේ. සූර්යාලෝකේ පහළ වුණාම හැතැම්ම ගණන් ඈතට පේනවා. අරුණාලෝකයට හැතැම්ම ගණන් පේන්නේ නෑ. පොඩ්ඩක් වටපිටාව බලා ගන්න පොඩ්ඩක් පුළුවන්. ඒතර වටපිටාව ටිකක් හඳුන ගන්න පුළුවන්. යන්න ඕනේ කොහෙද කියලා පාර පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ අරුණාලෝකයට ඒ දේ කරන්න පුළුවන්. සම්මා දිට්ඨියක් හිතේ පහළ වුණාම තාන්න ඒ වගේ. එතකොට මෙන්න මේ ප්‍රඥාව ලබා ගන්න, සම්මා දිට්ඨිය ලබා ගන්න. එතකොට අපි කල යුතු දේ මොකක්ද? ඒ කල යුතු දේවල් ගත්තොත් එකයි. සම්මා දිට්ඨිය ඇති කරන්නත් අපි කියනවානේ මේ අංග 4ක් තියෙනවා. ප්‍රඥාව ඇති කරගන්න අංග
හතරයි තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය ඇති කරගන්න තියෙන අංග හතර මොකක්ද? කල්යාණ මිත්‍ර ඇතුළ සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ප්‍රඥාව ඇති කරගන්නත් තියෙන ඔය හේතු හතරම තමයි. කල්යාණ මිත්‍ර ඇතුළ සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව. එතකොට බුදුරජාණන් වහන්සේ නමිති කල්යාණ මිත්‍රයා මේ ලෝකයට පහරුණහම තමයි මේ ලෝකයේ යථාර්ථය කියනකදේ අපිට දේශනා කරන මේක තමයි දුක කියලා ලෝකයට උගන්නන්න කවුද? බුදුරජාණන් වහන්සේ. මේ දුක හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා මේ ලෝකයට යථාර්ථය කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේ දුක හටගන්නේ හේතුවක් නිසා කියලා. සංසාරේ පුරාවට දුක කවුරු හැටියටද අපි අරන් ආවේ? මම හැටියට සකස් වෙන දෙයක් හැටියට නෙවෙයි දුක තමයි මම. ඒකයි. දුක සකස් වෙන දෙයක් හැටියට අපි අවබෝධ කරගන්න ගියේ නැහැ. ඒ නිසා අපි දුකත් එක්ක අතරමං වෙලා මං වෙලාව හැබැයි දුක හටගන්න හේතුව අපිට හොයාගන්න බැරි වුණා. දුක නිතරම සකස් වෙන දෙයක්. සකස් වෙන්නේ මොකෙන්ද? කැමැත්තෙන්. ආන්නේ කැමැත්ත නැති කරගත්තොත් අන්න දුක නිරුද්ධ කරන්න පුළුවන්. ඒක ලෝකෙට කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ දුක නැති කරන්න මාර්ගයක් ක්‍රමයක් තියෙන පාරක් තියෙන දුක නැති කරන්න දුක්ඛ නිරෝධය කරන්න. එත දුක්ඛ නිරෝධය කරනවා කියලා අපි නිරුද්ධ කරන්න යන්නේ මොකද්ද? තණ්හාව. ඒතකොට තණ්හාව නිරුද්ධ කරන්නත් මාවතක් පාරක් තියෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට මේ තණ්හාව ඇති නොවන විදිහට කටයුතු කරමින් තමයි අන්නේ මාර්ගය යන්න. ඒක නිසා තණ්හාව ඇති වෙනවා මේ දුස්සීලකම් කර දිවෙනවා තණ්හාව පෝෂණය වෙනවා. හිත විශ්චිත්ත වෙලා නොසන්සුන් කරගෙන කටයුතු කරන තව තණ්හාව පෝෂණය වෙනවා. ඒ නිසා තමයි අපි සීලයක පිළිපදන්නේ තණ්හාව ප්‍රහාණය කරන්න. සමාධිය වඩන්නේ තණ්හාව ප්‍රහාණය කරන්න. ඊට පස්සේ ප්‍රඥාව දියුණු කරන්නේ මේ තණ්හාව ප්‍රහාණය කරන්න. එතකොට එතර බුදුරජාණන් වහන්සේ නැමති සත් පුරුෂයා ලෝකයට පහළ වුණහම තමයි අපිට මේ යථාර්ථය පෙන්වන්නේ. නිතර සත් කියන්නේ මොකද? චතුරාර්ය සත්‍ය නැත්නම් යථාර්ථය කියනකොට ඒ යථාර්ථය කියලා දෙන කෙනාට තමයි අපි කවුද කියන්නේ? සත් පුරුෂය කියලා. එතන මේ යථාර්ථයෙන් තොරව මේ දුක හටගන්නේ අග්‍රහය නිසා නිසා කියලා කියන අය කවුද? ඒ ඔක්කොම අසත්පුරුෂ සත්‍ය කියන අය නෙවෙයි. දුකින් නිදහස් වෙන්න මේ දේවල් කරන්න ඕනේ. දුක කියලා දේ අය දන්නෙත් නැහැ. එතන දුක නැති කරන මාර්ගය හරියට දන්නෙත් නැහැ. නමුත් ලෝකෙට කියනවා ඒක මේවා කරන්න අරවා කරන්න කියලා. එතන ඒ අය යථාර්ථයක් ඇත්තක් කියන අය නෙවෙයි. එතන ඒ අය කියන දේවල් කෙනෙක් කල්පනා කරොත් ඒකට තමයි අපි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතන මිත්‍යා දිට්ඨියක් ඇති වෙන්නේ මොකෙන්ද? අසත්පුරුෂ ඇසුරයි අයෝනිසෝ මනසිකාරයයි. ඒකයි අසත්පුරුෂ ඇසුරයි අසත්පුරුෂ ඇසුරෙන් අසත් ධර්මය ඇහෙනවා. අසත් ධර්මයේ තුල අසාපුවාම ඒක ගැන කල්පනා කරනකොට තමයි අපි අයෝනිසෝ මනසික ඒකත් එක තමයි මිත්‍යා දිට්ඨිය තියෙන්නේ. ඒක සම්මා දිට්ඨිය ඇති වෙන්න අන බුදුරජාණන් වහන්සේ නැමැති සත් පුරුෂයා වැසුරු කරන්න ඕනේ. ඒ සත් පුරුෂයා දේශනා කරනවා මොකද්ද? සත් ධර්මයේ. සත් කියන්නේ ඇත්ත කියන ඇත්ත දේශනා කරන ඇත්ත මොකද්ද? චතුරාර්ය සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය අපි නැවත කල්පනා කරනකොට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අපි කල්පනා කරන අපිට ප්‍රතිපදාවක් ක්‍රමයක් ඔස්සේ ගිහිල්ලා තමයි අපි මේ දේ කරන්නේ. සීලයක පිළිපදලා සමාධියක් වඩමින් තමයි ඒක කරන්නේ. ඒකයි ඒකට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. කාම කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ අංග හතර පරිපූර්ණ වෙන්න තමයි යන සම්මා දිට්ඨිය පහළ වෙන්නේ, ප්‍රඥාව පහළ වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගන්නත් එකම දේ තමයි කරන්න තියෙන්නේ. ඒ තමයි මේ පුළුවන් තරම් සත්පුරුෂ ඇසුරට පැමිණලා සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ යෙදিলা ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නම ඕනි. ප්‍රත්‍යයන් වෙන්නම ඕනි. බෙහෙත් බිබී නිකන් ඉඳලා හරියන්නේ නෑ. ප්‍රත්‍යයන් වෙවි තමයි බෙහෙත් බොන්න ඕනේ. අසප්පාය වෙවි බෙහෙත් බිව්වොත් මොකද වෙන්නේ? බෙහෙත නිසි ලෙස ශරීරගත වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ බෙහෙත් බොන්න ඒකටත් මේකයි බෙහෙත් පානය කරමින්ම ඒ ප්‍රත්‍යයන් වීමත් අනිවාර්යෙන් අවශ්‍යමයි. ඒකට තමයි අපි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. දෙයක් කරනකොට ප්‍රතිපත්තියක පිහිටලා ඒකයි සීලී පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජටන් මේ ජීවිතේ නැමැති අවුල ලියා ගන්න කවුද සීලේ පතිට්ඨා යන සීලේ පිහිටාගෙන ඒක ඊළඟට චිත්තම් පඤ්ඤං ච භාවයන් සමාධිය ප්‍රඥාවත් දියුණු කරනවා ආතාපි නිපකෝ බික්ඛු කෙලස්තවන වීරිය යුතුව ප්‍රඥාවෙන් යුතුව ආන්‍ය තමයි මේ අවුල ලියා ගන්න පුජ්‍යල බවට පත් වෙන. ඒකට ක්‍රමයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාවෙන් තොරව කෙනෙකුට අන ප්‍රඥාව උපදව ගන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේවා පිළිබඳව අපි ලොකු අවබෝධයක් වැටහීමක් තේරුම් ගැනීමක් සහ ලොකු පැහැදීමක් ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ සීලය වර්ණනා කරලා තියෙන්නේ. මේ සමාධි වර්ණනා කරලා තියෙන්නේ. මේ ප්‍රඥාව වර්ණනා කරලා තියෙන්නේ. මේ ප්‍රඥාව ලබන්න මාර්ගය උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? මේ ඔක්කොම අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට තමයි අපිට මේ ප්‍රඥාව කියන එකත් එක්ක මහා පැහැදීමක් ඇති වෙනවා. ස්ථීර ස්වභාවයක් තියෙනවා. කාටවත් මේ ප්‍රඥාව කියන්නේ මේමය ප්‍රඥාව ලබන්න මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ කිව්වට අපේ අන්න එතකොට හිත ඒ කියන දේවල් ඔස්සේ යන්නේ නැහැ. එතකොට අපි නිතරම අර මේ ආතප්පාය අනුയോഗාය සාතත්තාය පධානාය. එතකොට අපි මහන්සි ගන්න මොකද? නිතරම කෙලස් තවන්න. ඇයි කෙලස් තවන්න මහන්සි ගන්නේ? අපිට ප්‍රඥාවක් තියෙනවා මේ ජීවිතයේ සියලු දුක් උපද්දවන්නේ මොකකින්ද? කෙලෙස් නිසා. තණ්හාව මුල් කරගත්, අවිද්‍යාව මුල් කරගත් මේ කෙලෙස් නිසා. ඒ නිසා තමයි ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවනවා. කියන්නේ කෙලෙස් තවන්නේ. දැන් ප්‍රඥාව තියෙනවා මොකද්ද? දුක උපද්දවන්නේ මේ කෙලෙස් නිසා. ආන එක. එතකොට මේ කෙලෙස් තවන්න මානසික ගන්නකොට කවුරු හරි ඕක නෙමෙයි කරන්න ඕනේ කිව්වොත් එහෙම. එතකොට කාටවත් එහෙම අන්න වෙනස් කරන්න බැහැ. අපි එතකොට එහෙම දන්නේ නැත්නම් කෙලෙස් නිසා දුකට ගන්නවා කියලා දන්නෙත් නැහැ. කෙලෙස් නැති කිරීමම තමයි මේ ශාසනය කියලා දන්නෙත් නැත්නම් මොකද වෙන්නේ? ඔව් එක එකනා කියන එතකොට ඒවත් එක තව තවත් කෙලෙස් ඇති කරගෙන මාන්නය ඇති කරගෙන තවත් සංසාරේ යන දේවල් හදාගෙන එයා දන්නේ නැහැ. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් ඔය මේ ඕක නෙමෙයි කරන්න ඕනේ මෙන්න මේම කරන්න මේ දේවල් දකින්න ඕවා දැක්ක ගමන් ඔයා සෝතාපන්න. එතකොට මොකද වෙන්නේ? ඉතින් එයා හිතන සෝතාපන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට ආස හිතන සෝතාපන්නකම කියන්නේ. එතන මොකද වෙන්නේ? යාළුවන්ට අර ඒක මෙට හැමෝට හම්බෙලා මම දැන් ගොඩ ගිය කෙනෙක් මට හරි සතුටුයි නේද? දැන් එයා දන්නේ නැහැ තමන්ගේ හිතේ අන්න කෙලෙස් හටගෙන යන්නේ. ඒකට අනිත් අයට ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ මේ දේවලුත් එක්ක අනිත් අයටත් හරි වාදයක් ඊට පස්සේ මොනවද කිව්වොත් මම ආර්යයන්ට එහෙම මොකුත් කියන්න යන්න එපා. ඔයා කාටද කතා කරේ කියලා ඔයා දන්නේ නැහැ නේද? නේද? ඒ විදිහට ඊට පස්සේ ඔන්න ඒක පාවිච්චි කරනවා ජීවත් වෙන්න නේද? ඒ ඊළඟට මාර්ගඵල තමයි එයාගේ ජීවත් වීමේ ආනුපක්‍රමයේ බවට පත් වෙනවා. ඉතින් එහෙම ප්‍රඥාව පහළ වෙන අය එහෙම මේව කරන්නේ නැහැ. ඒක ප්‍රඥාව පහළ වෙන අය දන්නවා ඒකත් තමන්ගේ ස්වභාවය කීමත් ඒකත් තවත් ක්ලේශයක් මිසක් ඒක ඥානය නුවණක් නෙවෙයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලවත් ඒ මාර්ගඵලලාභින්වත් තමන් කවුද කිය පෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට වෙන්නේ අර මොකද වෙන්නේ අපි දන්නේ නැහැ මේ කෙලෙස් නිසා දුක් හටගන්නේ. එහෙනම් කෙලෙස් නැති කරන්න ඕනේ කියන தත්ත්වය අපි දන්නේ නැති නිසා. ඒ නිසා තමයි ප්‍රඥාව පහළ වෙන කෙනා දන්නවා නිතරම මේ කෙලෙස් තවන්න ඕනේ දුකින් නැති වෙන. ඒකයි මේ එයා හිත නම්‍යශීලී කරගන්න මොකේද හැම මොහොතෙම කෙලෙස් තවන්න. ඒකයි යස්ස චිත්තං නනමති කියන එක හිත නැමෙන්නේ නැහැ කෙලෙස් තවන්න. ඇයි? එයා දන්නේ නැහැ කෙලෙස් නිසා දුක හටගන්නේ කියලා. එයාට දෙන එක දේවල් මොකද එයා හරියටම මේ ධර්මයේ පිළිබඳ නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශාසනය පිළිබඳව යාට අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් යාට ප්‍රඥාව නැහැ මේ කෙලෙස් නිසා දුක හටගන්නේ නම් මං කෙලෙස් වලින් තොර වුණොත් තමයි මට නිවීම සැනසීම තියෙන්නේ. මේ මොහොතේ යම් සැනසීමක් ලැබුණොත් ලැබෙන්නේ මොකකින්දද? හිතන කෙලෙස් වුණොත් එහෙමයි. දැන් මේ මොහොතේ අපි සතුටෙන් ජීවත් වෙන්න නම් අපිට සැබෑ සැනසීමක් සැබෑ නිරාමිෂ සුවයක් ලබන්න නම් මොකද්ද වෙන්න ඕනේ? හිත කෙලෙස් වලින් තොර වෙන්න ඕනේ. ඒකයි. ඒතර දැන් භාවනාවෙන් හිත හරිය සාන්තිමත් වෙනවා පුදුම සාහනය සැනසෙල්ලක් තියෙන මොකද්ද වෙන්නේ? හිතේ තියෙන අර කුණුපන්දා ටික ඔක්කොම අන්න ඒ වෙලාවට නැති වෙලා යන. ඒවට කියන තදංග පරිවිභූත කියලා. ඒ කරුණේ නිවිලා. ඒකයි. ඒ කෙලෙස් නැති වෙලා. ඒ නැති වුණාම මොකද වෙන්නේ? හිත හරිම සාන්තයි, හිත හරිය සනීපයි නේද?
භාවනා කරපුවාම නම් ජීවිතේ ඔක්කොම අමතක කරලා යනවා කියලා කියන්නේ නේද? ඒ ඇයි? අර හිතේ නිකලස් භාවයත් එක්ක පුදුම සාන්තිය සැනසෙල්ලක් තියෙන්නේ. දම් පින්කම් කරනකොට මේ හැම දෙයකදීම මොකද වෙන්නේ? හරියට අපි මේ දේවල් කරොත් හිත නිකලස් වෙනවා. එතකොට අපිට පුදුම මානසික වශයෙන් ලොකු සහනයක් සැනසෙල්ලක් ඇති වෙනවා. ඒක පංචකාමයේ තුලින් ලැබෙන සතුට සොම්නසට එහා ගියේ සතුට සොම්නසක් බවටම පත් වෙනවා. එතකොට එහෙම වෙන්න නම් අපිට අර ප්‍රඥාව තියෙනවා. අපි දකින්න ඕනේ මේ කෙලෙස් නිසායි මම විඳවන්නේ. එතකොට තමයි යන්න කෙලෙස් තවන්න යා වෑයම් කරන්නේ. එතකොට ඒකයි මේ ප්‍රඥාව කියන එක පිළිබඳව අපි නිසක වෙන්න ඕනේ. එතකොට තමයි අපි මේ ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය ප්‍රධානාය ආතප්පාය කියන්නේ කෙලෙස් තවන වීර්ය අනුയോഗ කියන්නේ නැවත නැවත යෙදීම සාතච්ඡාය කියන්නේ පිළිවෙලකට දේවල් කරනව කාටවත් වෙනස් කරන්න බෑයි අපි හරියටම දැකලා කරනවා මිසක්කා මේ එහෙම නැතුව මේ කරුවලේ අතපත ගන්න කරන එක නෙමෙයි. පාර හරියටම දැකලා තමයි යන්නේ. ඒකට පාර හරියටම දකින්න මොකෙන්ද? ප්‍රඥාවෙන්. ඒකයි. යම් ප්‍රඥාවක් ඇති කරගෙන තමයි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය පිටාගෙන අපි හැම දෙයක්ම කරන්නේ. ඒකයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්න ආලෝකයෙන්. ආලෝකයේ මාර්ගයේ ලයිට් දාගෙන තමයි යන්න පටන් ගන්න. කරුවලේ ගියොත් එහෙම මොකද වෙන්නේ? සීලියෙන් පටන් ගන්නත් කවුරුහරි කිව්වොත් එහෙම ඊට පස්සේ ලයිට් නැතුනම මොකද වෙන්නේ? අතහැරලා දානවා. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. සීල් රැකලා තියෙන මොකද්ද? ප්‍රඥාවෙන් තොරව. ඒ නිසා තමයි අතරමඟදී දැක්ක සීලය අනිත් අය මොකද කරන්නේ? වන්න කරලා දානවා. ඕනේ කිව්ව ගමන් එයා අතහැරලා දානවා. එයා කරුවලේ තමයි ගමන් ගිහිල්ලා තියෙන්නේ. නිවන් දකින්න ගිහින් තියෙන කරුවලේ. ඉතින් ඒ නිසා තමයි අර නිවන් දකින්න ගිය මාර්ගය ආපස්සට මොකද වෙන්නේ? හරවනවා. සමාධිය වුණ වඩාගෙන සමාධියෙන් හිත පිටපත තැම්පත් කරගෙන හිටිය කියලා ඔන්න සමාධියෙන් තොර කරනවා. ඒයි අර ආලෝකයෙන් තොරව වැඩේ කරපු නිසා. ඒ නිසා අපි දේවල් කරනකොට මේ ප්‍රඥාවෙන් කරන්නට ඕනේ. ඒකයි හැම දෙයක්ම නුවණ පාවිච්චි කරලා කරන්න ඕනේ. එතකොට කාටවත් වෙනස් කරන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤාවන්තස්සායන් ධම්මු නායන් ධම්මු දුප්පඤ්ඤස කියන්නේ ප්‍රඥාවන්ත කෙනාට තමයි මේ ධර්මයේ තියෙන. ඒ නිසා අපට ආරම්භයේ ඉඳලාම ප්‍රඥාව කියන එක අපි ඇති කර ගන්න ඕනේ. ප්‍රඥාව ඇති වෙන්න නම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් යථාර්ථයේ චතුරාර්ය සත්‍ය අහන්න ඕනේ. අහන චතුරාර්ය සත්‍ය පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. ඒ දෙකෙන් තමයි මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාව තියෙන. ඒ නිසා පුළුවන් තරම් චතුරාර්ය සත්‍ය ගැනම නැවත විමසම බලන්න ඕනේ. ඇයි අප්පා මම මේ දුක් විඳින්නේ කියලා එකක් හරි බලන්න ඕනේ. මේ දැන් දුක කියන එක ටිකක් හරි තේරෙනවා කියමුකෝ නේද? ජීවිතයේ දුක තේරෙනවා. එතකොට මේ ඇයි මේ දුක් විඳින්නේ කියලා හේතු බලන්න ඕනේ. ඒකයි. මොකද දුකක් එක තියෙනවා. දුක දැනෙන හින්දාම ප්‍රශ්නයකටත් මුහුණ බානවා. දුක තේරෙන හින්දාම මොකද ප්‍රශ්නේ විලා තියෙන්නේ? අතරමං වීමක් තියෙනවා. දුකත් එක්ක දුක දැනෙනකොට මොකද වෙන්නේ? අතරමං වෙනවා. දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් අහුනේ නැති වුණොත්. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ හේතුව බලන්න ඕනේ. ඇයි මම මේ ජීවිතේ කායික මානසික සංතාප පරිදාහයන් විඳින්නේ? ඇයි මෙච්චර මම පීඩා විඳින්නේ? ඇයි මම මෙච්චර ඇතුලෙන් ගිනි ගන්නේ? ඇයි මේ අඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ, තැවෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න තමන්ම විමසලා බලන්න පුළුවන් මොකද්ද මේකට හේතුව? එතකොට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මොකද්ද? කැමැත්ත නිසාමයි. ජීවිතයේ සෑම දුකක්ම විඳින්නේ මොකක්ින්දද? කැමැත්ත නිසා. ඒක ඕකම නිතර බලන්න ඕන. මොනවා හරි අනේ කඳුලක් ආවොත් බලන්න ඕනේ. ඒ කඳුලක් ආවේ කැමැත්ත නිසා. ආනෙක හිතට දැවීමක් හටගත්තා. හිත නිකන් ගිනි ගන්නවා වගේ පිච්චෙනවා වගේ කියලා අපි කියන්නේ. ඇයි පිච්චෙන්නේ? ඔක කැමැත්ත නිසා. ඒක ඒ හැම දෙයකටම දුක කියලා මොනවද දැනෙන්නේ? මට නම් ජීවිතේ තිත්ත වෙලා තියන්නේ අප්පා කියලා කියනවා. එතකොට අර ඇයි තිත්ත වෙන්නේ? රහත් වුණොත් එහෙම දිවිනසා ගන්න හිතේද? නේද? එහෙම හිතේද? නැහැ. ඇයි? කැමැත්ත අයින් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ හරියට විසඳගෙන තියෙන්නේ. ඒ නිසා මේකෙන් පැනලා යන්න අවශ්‍ය නෑ. රහතන් වහන්සේලා අපි වගේ මැසිවිලි නගන්න මට නම් පොවවලා තියෙන්නේ අප්පා මේ පංච උපාදානස්කන්ධයත් එක්ක එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේලාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකයි. මොකද හේතුන් වහන්සේලා හේතුව අයින් කරගෙන ඉන්නේ. ඒ නිසා මේකට මොනවා වුණත් ප්‍රශ්නයක්වත් නැහැ. මේක කරදරයක් කරගන්නෙත් නැහැ. මේක මහා අසුචි වලක් කියලා ඒකට ප්‍රශ්නයක්වත් නෙවෙයි නේද?
හැම දෙයක් පිළිබඳව අර විශ්වාසහගතව ආශ්‍රය කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න විසඳගත්ත කෙනෙක් නිසා. මේක තිබුණාම තිබුණයි කියලා දැන් ප්‍රශ්නයක් නැහැ. රාතන් වහන්සේලා මරණය කියන එකත් අර මාස පඩිය වගේ කියනවා. මාස පඩියති වැඩිය හිතන්නේ අනිවාර්ය කවුන්ට් එක ලැබෙනවානේ. ඉතින් ඒකට වැඩිය කලබලයක් මේකක් නෑ ලැබේද දන්නේ නැහැ කිය ඉන්නේ. දන්න අනිවාර්ය මොකම පෙන්ෂන් එක ලැබෙන වාග්‍රාහණය වගේ තමයි රහතන් වහන්සේලාටත් මේක ඉක්මනින් යවා ගන්න ඕනකමකුත් නෑ. දාන වන්දන කඩු කරනවා නාන්න නැතුව ඉන්නවා බේතත් දායක දුන්නොත් බොන්න ඇයි ඉක්මට මේකෙන් යන්න කෙලෙහෙම එකකුත් නෑ. ඒකයි අපි වගේ උන්වහන්සේලත් මේකට මම කෙල්ලෙට හත්දෝ ගන්න වැහෙනකොට ඒම තෙමි තෙමී යනයි ඉක්මට පිරුණුවම් පාන්න නේද ඒ අදහසකුත් නෑ ඒ ඕනකමකුත් නෑ ආන්නක මොක උන්වහන්සේලත් දුක කියන එක නිරුද්ධ කරගරන්න ඉතිේ නිසා මේක එතකොට දුක්ක නිමිත් අපමණ මේක දුකක් වෙන්නේ නැහැ ඒක දුක්ක නිමිත් අපමණ උන්වහන්සල නිමිත්ත බාරගෙන නෑ ඒක මගේ කරගනත් නෑ ඒවා එහෙමම තියෙන්න අන්න නොති නිසා හරියට මේකයි මේ ප්‍රඥාව කියන අපි අවබෝධ කරගන්න ඕන එතකොට තමයි අපි හරියටම ඉලක්කෙටම අපි කටයුතු කරන්නේ සැහැම මොහොතෙන් පුළුවන් තරම් නුවණින් විමසමිස බලන්න මේ දුක හටගන්න හේතුව මොකද ඊළඟට දුක්ඛ නිරෝධය ගැන හැම වෙලේම බලන්න ඕනේ මොකද්ද දුක්ඛ නිරෝධය කියන්නේ බුදුනේ දුක් නැති කරගන්න මම කොහොමද මන් දුක් නැතුණා වෙන්නේ කොහොමද එන තණ්හාව නැති වුණොත් තමයි දුකින් නිදහස් වෙන්නේ ඕකම නැවත හිතන්න මේ හිතේ තියෙන කැමැත්ත නැති වෙන්න ඕනේ දුක් නැති නතර ලෝ මං ජීවිතය කොච්චර දෙවල්ලට කැමතික ඔන්න බලන්න පුළන් එතකොට එතවට ඉතින් කෙරවරන්න නැතිල හිතපු දේවල්ලොටත් කැමති මේක එක්න කියපු දේවල්ලොටත් කැමති නේද අතීතය ගියත්තේම කැමති දේවල් මනවාද තියෙනෙකල බලන්න දැන් අතීතයට යන එතකොට එකක්පත් අයින් කරන්න බෑ ඔක්කෝටමත් දැනුවත් කැමති එහෙනම් ඉතින් ඔය කැමැත්ත තියෙනකන් මට දුකින් නිදහස්වෙන් ලැබෙන්නේ නෑ කියලන්න දකින්න ඕන. එනම් මේ කෙලෙස් තියෙනකන් දුක්කේ නිරෝධ වෙන්නේ නැනැතම මේ කැමැත්ත තියෙනතාකල් දුක්ක නිරෝධයක් වෙන්න නෑනම් දුකම තමයි සකස් කරලා දෙන්නේ නම් මම මේ දුකින් නිදහස්වෙන්න නම් මේවාට තියෙන කැමැත්ත නිරුද්ධ කරන්නම ඕනි. නිරුද්ධ කරන්න නම් මන් යන්න ඕනිකො හෙටද. සම්මාධිත්‍යය නැමති පාරටම අන්දුවන් සම්මා සංකල්පය නැමතිවා කැන ආය කැමැත් ඇතිනුවන විදිහටම කල්පනා කරන්න එද කැමැත නිසා දුක්කිදන්නේ කැමැත නැතිමුණොත්තම දුකින් නිදහස් එනම් දුකින් නිදහස් වෙන්නම කැමැත්ත ඇති නොකර ගන්න මින්ඩු ඒකට ආලෝකය තියෙන්දම ඕන ඒක එනිසා සම්මාධිත්‍ය අවශ්‍යමයි ඒකට හොඳ දේවල් කල්පනා කර ආය කැමැත් ඇති දේවල් කල්පනා කර මොකද වෙන්නේ ආය පස් නැති ඒ සතමයි නෙක්කම්ම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන ඒකත් එක ආය ඇති විටමකද ආය කැමැත්තක් ඇතිවෙන පලිගන්න කැමැති වෙනවා හිංසා කරන්න කැමති ඒවත් කැමති ඒකයි ඉතින් ඒව ඇතිවෙන මොකක් කරොත්ද අරක සංකල්පනායවල්ල එදන නේද ව්‍යාපාද නවකුන්ට දෙන්න ඕන දෙකක් ගහන්ඩෝනේ එතර තමයි කැමති එන්නෝනි නේද කැමැත් ඇතිනවා දෙකක් කියනවා අරහෙ මේක මෛත්‍රී වැඩුවොත්තෙන් අන මෛත්‍රී වැඩුවොත් එහෙම වෙන්නේ නැහැ මෛත්‍ර වැඩුවතේ ඒ ස්වභාව ඇත්වේදනෑ ගෙත ආනතොට යට තේරම මේ කැමැත නැතිවෙද නගේනම් පුළුවන්තරම් ගත කරන්නට සම්මාධිත්‍ය ඇතිවෙන්න සම්මා සංකප්පේ ඒවගේ මේ පිකේ ලංකිවොත් පරුෂ වචන කතාකරත් ආයම් කතාට ගන්න ඒත්මද ඒත් කැමැත්තමයි ඇයි කේලං කියන්නේ ඒත් කැමැත්ත නිසාමයි නේද දේවල් ලබාගන්න ලොක් එක්වෙන්න අර කෙනෙක් වෙන්න කැපිපේෙන්න්න ඕවත්න්නේ නේද ජීවිතේ මමත්වේම තවතවත් පෝෂණය කරගන්න කරන දේවල් එතොට මේ කැමැත තිනතා කල් එනම් ඒක වර්ධනය වන වචන කතා කරලනම් නිදහස්වෙන්න පුළුවන්කම නෑ එතොට තමයි ඔන්න වචනය සම්වර කරගන්න ඒ මාර්ගටත්ය අපේවේශ නොය විදියට ආර්යෂ්ඨාංග මාර්ගයට ටික ප්‍රවේශවීමේ හැකියාව තිීර ඒක තමම්ම නුවනින් බලලාම ආනය අන්නුන ඒකයි මේ ප්‍රඥාවට ආලෝකී කියල කියන්නේ ප්‍රඥාව ඇතිවෙනි බලන කෙනාට බලන ක්‍රමයක තමයි ගත කියන්නේ විපස් සනාව කියලා කියන්නේ එක පස්සනා ගැන බලන මාර්ගදය බලන මම නිවන් දකින්න නම් සම්මාධිච්චයට අන්නුව මන් නිවන් දකින්න නම්
සම්මා සංකල්පයට යන්න ඕනේ. මං නිවන් දකින්න නම් සම්මා වාචාව නෙමෙයි පාරට යන්න ඕනේ. මං නිවන් දකින්න නම් සම්මා කම්මන්තේ නෙමෙයි පාරට යන්න ඕනේ. මං නිවන් දකින්න නම් නැත්නම් මං දුකින් නිදහස් වෙන්න නම් සම්මා වායාමයටම යන්න ඕනේ. නූපන් අකුසල් නූපදව ගන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්න නූපන් කුසල් උපදව ගන්න උපන් කුසල් වර්ධනය කරගන්න. සතර සම්‍යක්පදම් වීර්යයටම හැම වෙලේම ප්‍රවේශ වෙනවා. මම නිවන් දකින්න නම් දුකින් නිදහස් වෙන්න නම් සිහියෙන්ම ඉන්න ඕනේ. සිහිය නැමැති පාරටම යන්න ඕනේ. නිවන් දකින්න නම් සිතේ ඒකාග්‍රතාවයම තියෙන්න ඕනේ. හිත විශ්චිත වුණොත් මොකද වෙන්නේ? පංච නීවරණ වලින් වැහෙන්න මොකද වෙන්නේ? ආය අවිද්‍යාව වැටෙනවා. අපි දන්නවනේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? නීවරණ වලින්. ඒකයි. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නීවරණ. අවිද්‍යාව නැතුව නැති වෙන්නේ මොකද? ප්‍රඥාව. අවිද්‍යාව පහළ වුණා නැති වෙන්නේ ප්‍රඥාව. විතර අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? පංච නීවරණ වලින්. ඒකට සමාධිය අවශ්‍ය වෙලා තියෙනවා. ඒතර සමාධිය තිබ්බොත් එමෙති. අර පංච නීවරණ මොකද වෙන්නේ? යටපත් වෙනවා. ඒකයි හිත සමාධිමත් කරගන්න. ඉතින් ඒ විදිහට එයා දන්නවා දුකින් නිදහස් වෙන්න නම් සමාධිය අවශ්‍යමයි කියලා දන්නවා. ඉතින් ඒ විදිහට අන්න මේ ප්‍රඥාව ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයෙන් කරන්න මොකක් සම්බන්ධද? චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒකයි. එතකොට තමයි ප්‍රඥාවට අපි මහා ගරුත්වයක් දෙන්නේ. අනේ එළිය නැතුව නම් ගොඩ ගිහිල්ලා හමාරයි. මම නම් දන්නවා එළිය ලබන්න මොකද්ද කරන්න ඕනේ කියලා පැහැදිලිලා තියෙන්නේ. ඒකයි ඒ වගේම ස්ථිරත්වයක් තියෙනවා. ප්‍රඥාව ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? යෝනිසෝ මනස්කාරයම කරන්න ඕනේ. මොකක් සම්බන්ධවද? චතුරාර්ය සත්‍ය පිළිබඳවමයි යෝනිසෝ මනස්කාරය. දුක හටගන්න හේතු සම්බන්ධවමයි යෝනිසෝ මනස්කාරය කරන්නේ. දුක්ඛ නිරෝධය ගැනමයි යෝනිසෝ මනස්කාරය කරන්නේ. එතකොට දේශනා ගත්තාම යෝනිසෝ මනස්කාරය කරන්න මොකද්ද කිව්වහම ඉතින් කියන පංච පාදානස්කන්ධය ගැන කියන්නේ එහෙම නැත්තම් කියනවා මේ හේතුඵලය පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරන්න. නතුම්ම සූත්‍රයෙන් අපි පෞද්ගලික දවසට පෙන්නී මේ ජීවිතය ඔබගේත් නෙවෙයි වෙන කෙනෙකුගේත් නෙවෙයි මේක සකස් වෙච්ච දෙයක් පුරාණ කර්මයක්. එතකොට තතර බික්කවේ සුතවා ආර්ය ශ්‍රාවක මේ කාරණේදී සුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්න ඕන? සුතවා කියන්නේ අර සත්පුරුෂ ඇසුර ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ දෙකම සම්පාදනය වෙච්ච කෙනාට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. සුතවත් ගැන අහලා තියෙන්නේ. මොකක් ගැනද? චතුරාර්ය සත්‍ය ගැන, හේතුඵලය ගැන අහලා තියෙන්නේ. ආන්‍යගේ කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා නිතරම පටිච්ච සමුප්පාදං ඒව යෝනිසෝ මනසිකාරකම් කියන පටිච්ච සමුප්පාදයේ හැම වෙලෙම අනුනුවණින් විමසන්න ඕනේ කියන මනසිකාර කරන්න ඕනේ බලන්න ඕනේ කියන මොකද මේ සති දාමෝති මේක නිසා තමයි මේක උනේ. මේක ඉපදුනොත් නම් අනිවාර්යෙන් මේකත් උපදිනවා. මේක නැති වුණොත් මේකත් නැහැ. මේක නිරුද්ධ වුණොත් මේකත් නිරෝධ වෙනවා. ඉතින් එතකොට හැම දෙයක්ම ඔකට දාලා බලන්න පුළුවන්. ඉතින් අපි බලනවා අපි දුක විඳිනවා නම් ඇයි මම මේ දුක් විඳින්නේ? එතකොට පටිච්චසමුප්පාද වශයෙන් ඉතින් පහළම ඉඳලා බලනවා මොකද්ද? ඇයි දුක් විඳින්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කායික මානසික සංතාප පරිදාන මේ සෑම දුකම විඳින්නේ මොකකින්ද? මොන ප්‍රත්‍යෙන්ද? ජාතිපච්චය ජරා මරණ බලන්න. අසති ජාතිය නැති වුණොත් ඉපදුනේ නැති වුණොත් අන්න ජරා මරණ ශෝක පරිදේ එහෙනම් ඉපදින තාක්කල් මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එතන ඉපදලා තියෙන්නේ මොනවද කියලා ඕන පොඩ්ඩක් බලන්න. මොනවද ඉපදලා තියෙන්නේ? කන්දානම් පාද ස්කන්ධ පහළ වෙලා තියෙනවා. එතන එහෙනම් දැන් දුක් විඳින මොනවා හින්දාද? ස්කන්ධ පහළ වෙච්ච නිසා. ආයතන පහළ එහෙනම් මේ වාට තියෙන කැමැත්ත තියෙන තාක්කල් අන්න දුක නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් මේ කැමැත්ත මොකද වෙන්නේ? ඇහැට තියෙන කැමැත්ත නිරුද්ධ කරොත් ඔන්න දුකින් නිදහස් වෙනවා. කොහෙන් ගියත් ඉතින් චතුරාර්ය සත්‍ය ඊට පස්සේ අන්න ප්‍රවේශෙන්න පුළුවන්. ඒ නිසා හැම දිනකටම යෝනිසෝ මනස්කාරයේ දෙන මේ ප්‍රඥාව නැමැති ශික්ෂාවත් සම්පූර්ණ කරගන්න ලැබේ. ඔය පිළිබඳව ස්ථීර අදහසක ස්ථිරත්වයකට පැවැත්ලා අර අඛණ්ඩව ශාසන ප්‍රතිපදාවේ ගමන් කරන්න ලැබේවා කියලා අපි හැම දිනකටම ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදී අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්වී යුතුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු උතුම් වටිනා ධර්මය ඊටාම ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් අපි මේ මොහොතේ ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා.
ඒ වගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දැක්වීමෙන් ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම ධර්මස් දේශනා කිරීමෙන් අමෘත දානමය පින්කම සිද්ධනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ ත්‍රිවිධ රත්නය කිරීම අපිට මහා ශ්‍රද්ධාව ගෞරව ප්‍රත්‍යක් ඇති වෙනවා. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ තථාගත ශාවක සංඝයා සුපටිපන්නයන් වහන්සේ හරියටම දුක් නැතිම කරන මාවතට ගියා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් වහන්සේලා ගිය පාර හරි පාරක් කියලා අර්ථ සංඝයා කෙරේ අපේ පැහැදීම ඇති වෙනවා. එතකොට ත්‍රිවිධ රත්නය කෙරේ ප්‍රසාද සිත් පහළනොත් එයින් ඇතිවෙන්නා වූ පුණ්‍ය විපාක පුණ්‍ය ශක්තිය මෙතකයි කියලා කියන්න පුළුවන්කමක් නෑ. අනන්ත අප්‍රමාණ බල සත්‍යයක් ඇති වෙන. ඒ නිසා සෑම ආකාරයකින් චිත්ත සංතාන තුළ අද දිනේදී මහා වටිනා පුණ්‍ය ශක්තියක් අත් කරගත්තා. අද දිනේදී විශේෂ පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අද නොවැම්බර් 6 වෙනි දින සිකුරාදා ධර්ම දේශනා සඳහා උද්ඝාටන දක්වන්නේ විදස් සහ නර්මදා කන්නංකර යුවල විසින් සුජීවත සිටින දෙදෙනාගේම දෙමව්පියන් නිදුක් නිරෝගී සුවය ආදීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් ආරණ්‍ය වැඩසින සියලුම සංඝයා වහන්සේලා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් අද දිනේදී මේ රැස් කරගත්තා වූ දානතර පුණ්‍ය ධර්මානුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් ඒ මව්පියන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාටම සිතක් වේවා සාන්තියක් යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජනී වස විසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා. තම තමන්ගේ චිත්ත සංතානගත සාන්වික චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රාමයෙන් සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීව සාර්ථක වේවා. කරනු කියලා සාදී සාර්ථක වේවා. මේ ජීවිතයේ තවදුරටත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සතවර්ෂාදී කාලය දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා. ඒ වගේම අද නොවැම්බර් 6 වෙනි දින දානමය කටයුතු සඳහා උපුරා දක්වන්නේ ජෙල්ලාල් කිතිර දේවප්‍රිය මහතාට නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමටත් අද දිනේදී මේ සිදු කරගත්තා වූ සකල විද කුසලාන සංසධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් දේවප්‍රිය මහත්මයාට නිරෝගී සුවපත් භාවය ලැබේවා. ශේපටන් දෙපත දක්වා යම් රෝගාබාධ සීපකම් ආදියක් නම් අලපතක දිහත්තාක් මේ දුරේ යොද වේවා. නසිත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පායු ඇතිවලා තියෙන සියලු කරදර බාධක දුරු වේවා. ඉදිරි අනාගතයේ බලාපොරොත්තු වෙන ආකාරයට දෛනික ජීවන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න ආධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කර ගන්නත් තුන්වන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මහා සංඝරත්නයටත් චිත්ත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුවපත් භාවය උන්වහන්සේලා කරගෙන යන ශාසනික උතුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ දීර්ඝායුෂ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දිනේදී අපි මේ රැස් කරගත්තා වූ සකල කුසලාන සංසර්ධර්මයන් අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා අප නමින් මිය පරලෝකී අන්තාත්මේ ඥාත මිත්‍ර හිතයිසින් නැත්නම් මේ සියලු දෙනා මේ පිනද කන්මෝදන් වෙලා එයාගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ දානතර පුණ්‍ය ධර්මයේ සියලුම දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා ජීවිත සුවපත් කරගනිත්වා. ලෝක සත්‍යයන් මේ පින අනුමෝදන් වෙලා ජීවිත සුවපත් වේවා. ඒ වගේම කොරෝනා සංගතය නිසා වෛද්‍ය ප්‍රතිකාර කරන සියලු රටවල් ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. ඉක්මනින්ම මේව සංගත රෝගය දුරු වෙලා මුළු ලෝකයේම සිත සාන්තිය යහපත උදා වේවා. ඒ වගේම අද දිනේදී ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තින් මේ ධර්ම දානමය කටයුත්ත සදා අනුග්‍රහ උදව් උපකාර කරු පින්නතුන් සෑම දෙනාටම ආරණ්‍ය ශේෂනාශනී පවත්වාගෙන නම් අයුරු උපකාර කරපු සියලු දෙනාටම අද දිනේදී දානමාන කටයුතු සඳහා අනුග්‍රහ උපකාර කරු පින්නතුන් සෑම දෙනාටම ඒව සකස් කළ කුජ කරු මේ සියලුම දෙනාටම ඒ වගේම වස් ආරාධනා කළේ කටයුතු සොයා බලන සියලුම ඒ පින්වත් පිරිසටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නේ පින්නතුන් සියලු දෙනාටම පවුලේ දූ දරුණාතු මිත්‍ර හිතයිසිය සෑම දෙනාටම මහා සංඝරත්නයටත්
මේ රැස් කරගත්තා වූ සකල යුතු කුසලාන සංසධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදුපසේ මහරහතන් වහන්සේලා ගැන තුනානුභව බලෙන් සදක් වේවා ශාන්තියක් වේවා යාපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නේ ජලයෙන් විසවිසාදීකින් කිසිමන්තරාවක් නොවේවා කායික මානසික දුක් පීඩාව දුරු වී කායික මානසික සුවසාන්තිය ලැබේවා කරගෙන යන රැකීරක්ෂා දරුවන් අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වේවා තම තමන්ගේ චිත්ත සංතානගත ධාර්මික චිත්ත සංකල්පනා පුරු චන්ද්‍රාමින් සකලේවා ඉදි අනාගතයේ තවදුරට සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමතිපස්සනා භාවනාවන් වඩලා මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද සාදු සාදු අභීතියෝ විවජ්ජන්තු සබ්බ රූපෝ විනාශතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු 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 ඕකාස වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාසතු සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදුනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කම්තබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 6 වෙනි සිකුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැෑගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසිත සහ චිර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ළඟා කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් සියලු කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි